ආයිබෝවන් ජීවිතය සහ පාඩම් පොතේ ආකරන පන්තියක් නැති අමුතු ඉස්කෝලේ ITN ටෙලිවිෂන් ඉස්කෝලේ. ජීවිතයටත් ඉතා වැදගත් පාඩම් පොතේ තියෙන ඉතා වැදගත් පාඩමක් තමයි අපි අද ටෙලිවිෂන් ඉස්කෝලේට තෝරගත්තේ. රස විද්‍යාව, වස විද්‍යාව සහ ආහාර. මා කැමති අපේ ගුරු මණ්ඩලයේ මුලින්ම හඳුන්වා දෙන්නට අපේ ආරාධනෙන් අද ටෙලිවිෂන් ඉස්කෝලේට සහභාගී වෙනවා. කොළඹ ප්‍රධාන නාගරික රස පරීක්ෂකතුමා ආචාර්ය ගාමිණී රාජනායක මහත්මයා. ආයිබෝවන්. එතුමා රසායන විද්‍යාව, වස විද්‍යාව, ආහාර තාක්ෂණය, ආහාර විද්‍යාව පිළිබඳ විශේෂඥයෙක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන් ගෞරවණීයව පිළිගන්නවා. ඒ වගේම අපේ ආරාධනෙන් අද ටෙලිවිෂන් ඉස්කෝලේට සහභාගී වෙනවා ආයුර්වේද වෛද්‍ය කීර්ති හලඹගේ මහත්මයා. ආයිබෝවන්. එතුමා බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හෝමාගම ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හැටියට ක්‍රියා කරනවා. ඒ වගේම මීගොඩ ආයුර්වේද රෝහලේ ඔසුවියන භාර අධීක්ෂණ වෛද්‍ය නිලධාරීවරයා හැටියටත් ක්‍රියා කරනවා. ඒ වගේම අපේ ආරාධනෙන් අද ටෙලිවිෂන් ඉස්කෝලේට සහභාගී වෙනවා අපේ ආදරණීය ගුරුතුමා, ජීව විද්‍යාව ගුරුතුමා තිස්ස ජනනායක මහත්මයා. ආයිබෝවන්. රස විද්‍යාව, වස විද්‍යාව සහ ආහාර පටන් ගන්න කොතනින්ද කියලා හිතා ගන්නට බැරි තරම් පුළුල් පාඩමක් මේක. මට හිතුණා මේ දවස්වල කඩේට ගිහිල්ලා කහවල මිල ආපුහම ඉහ මොළ රත් වෙනවා. සමහරු කහවල මිල අහලා කහ ඉන්නවා. ඒ තරම් ගන්නවද නැද්ද කියලා. මිල වැඩි වෙලා. මිල වැඩි වෙන්න හේතුකුත් තියෙන්න එපාය. ඒ අතරේ කහ වහ වෙනවලු. කහ හරියට පාවිච්චි නොකළොත් වහ වෙනවලු. අපි කතා කරමු කහ වෙන්නේ කොහොමද කියලා. තිස්ස ජනනායක ගුරුතුමා. ලයිෆ් බොයි ෂැම්පූලේ කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූලේ කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. කසන්ත මහත්මයා අපි ඉස්සර වෙලාම මේ මම කැමති පටන් ගන්න මේ ශාකයක් කියන තැන ඉඳන් මේ අපිට මේ බොහෝ මේ කුළුබඩු වර්ග අපි පාවිච්චි කරන අනාදිමත් කාලයක ඉඳන් ඒවා හැම එකක්ම ශාක වලින් ලබාගත් නිෂ්පාදනයක් විදිහට තමයි ගන්නෙ. ඉතින් අපි නිකම් බැලුවොත් එimhe ශාකයක මේ බොහෝ කොටස් මිනිසුන්ට ප්‍රයෝජනවත් වෙනවා. දැන් ශාකයක ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් අපිට පෙන්වන්න පුළුවන් මේ විදිහට. මේ පොළවෙන් උඩට තියෙන කොටසට අපි කියනවා වායව පද්ධතිය කියලා. එතකොට පොළවෙන් යට තියෙන කොටසට කියනවා භූගත පද්ධතිය කියලා. දැන් දරුවෝ හැමෝම වගේ කුඩා දරුවොත් මේක අපේ ටෙලිවිෂන් ඉස්කෝලේ බලන නිසා මම මේ මූලික හැඳින්වීම කළේ. මේ පොළවෙන් උඩට තියෙන කොටස ගත්තොතින් එහෙම ඒ ටික තමයි වායව පද්ධතිය කියන්නේ. පොළවෙන් පල්ලෙහාට තියෙන ටික තමයි භූගත පද්ධතිය කියලා කියන්නේ. අනිත් ජීවීන් වගේ නෙමෙයිනේ. ගහක් කිව්වහම පොළවට සම්බන්ධ වෙලා තියෙනවනේ. ඉතින් එතකොට ගහක මේ වගේ කොළ තියෙනවා. ඒ වගේම දළු තියෙනවා. මල් තියෙනවා. ඔයිට අමතරව ගෙඩිත් හැදෙනවා මේ වගේ. එතකොට මේ ගහක කොළ, දළු, මල්, ගෙඩි ඔය හැම එකක්ම ප්‍රයෝජනයට ගන්නවා අපේ ආහාර විදිහටත් කුළුබඩු විදිහටත්. දැන් ඊළඟට මේ පොළවට යටින් තියෙන කොටස ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් තියෙන්නේ මේ වගේ මුල්නේ තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒකේ මුල් කොටස ප්‍රයෝජනයට ගන්නවා. එක එක ගස් වර්ගය අනුව අපි ඒවා ප්‍රයෝජනයට ගන්න විදිහ වෙනස් වෙනවා. ඔය තියෙන හැම කෙමිකල් එකක්ම නැත්නම් රසායනික ද්‍රව්‍යයක්ම මේ එක එක තැන්වල අන්තර්ගත වෙනවා. ඒ වගේම ඔබ දන්නවා කුරුඳු කියන එක ගත්තොත් ගන්නේ ගහේ කඳ සම්පූර්ණයෙන්ම නෙමෙයි කඳේ පොත්ත තමයි ගන්නෙ. ඒ විදිහට එක එක කොටස් තමයි ප්‍රයෝජනයට ගන්නෙ. ඊට අමතරව දැන් අපි කහ වලින් පටන් ගත්ත නිසා මේ පැත්තට එනවා මං මේ සමහර ගස්වල කඳ වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ කඳ වෙනස් වෙලා තියෙනවා කියන්නේ සමහර දැන් ඔබ දන්නවනේ දැන් මේකනේ කඳ මේ තමයි කඳ. හැබැයි සමහර ගස්වල කඳ අපි කියනවා භූගත කඳන් කියලා. ඔය සාමාන්‍ය පෙළ පොත්වල එහෙම තියෙනවා භූගත කඳන් කියලා. ඒ භූගත කඳන් කියලා කියන්නේ ගහේ කඳ තියෙන්නේ පොළව යට. ඒක විශේෂ අනුවර්තනයක්, විශේෂ සකස් වීමක්. මෙන්න මේ රූපයේ දිහාවට අපි ආවොත් මේ රූපයේ පැත්තට ආවොතින් හේම ඔබ දන්නවා කහවල කහගහේ සහ ඉඟුරුවල මෙන්න මෙහෙම කොටසක් තියෙනවා. සාමාන්‍ය විවහාරයේදී මිනිස්සු මේකට කියන්න පෙළඹිලා තියෙන්නේ කහවල අලයක්, ඉඟුරු අලයක් කියලා. ඒ වුණාට අපි විද්‍යාත්මක පැත්තට ගියොත් මේකට අපි කියන්නේ ඒක අලයක් කියලා කියන වචනේ යොදන්න කොච්චරක් දුරට සාධාරණද කියලා ප්‍රශ්නයක් වෙනවා. මේක කඳක්.
දැන් කොහොමද මේක කඳක් කියලා ඔප්පු කරන්නේ? කඳක් කියලා ඔප්පු කරන්නේ මේකේ තියෙනවා පර්ව. එතකොට මෙන්න මේ වගේ කොටස් දකින්න පුළුවන් මේ ඒකේ මේවට කියන්නේ ශල්ක පත්‍ර කියලා ඔබ අහලා ඇති. මේ ශල්ක පත්‍රයක් ගලවලා බැලුවොත් එහෙම මෙන්න මේ වගේ ඒක ගලවලා බැලුවොත් මෙන්න මෙතන තියෙනවා පුංචි අංකුරයක් මෙහෙම. ඒ අංකුරෙන් අලුත් ශාඛා ඇති වෙනවා. එතකොට කඳේනේ අංකුර තියෙන්නේ. එතකොට මේකේ විශේෂත්වය තමයි පොළව යට තියෙන ආහාර සංචිත කරපු මාංශල කඳක් තමයි මේ තියෙන්නේ. ඒ නිසා තමයි අපි ඒක කඳ උනාට අලයක් කියන වචනේ පාවිච්චි කරන්න පෙළඹිලා තියෙන්නේ. එතකොට මේකේ මෙන්න මෙතනින් උඩට එන ශාඛා තියෙනවනේ. ඒක පත්‍රවල පාද එකතු වෙලා හැදිලා තියෙනවා පොළවෙන් උඩට එන වායව කොටසක්. ඕකට අපි කියනවා ව්‍යාජ කඳ කියලා. ව්‍යාජ කඳ කියලා කියන්නේ අපිට කඳ විදිහට පෙනුනට ඇත්තටම කඳ පොළොව යට තියෙන්නේ. එතකොට විශේෂත්වය තමයි මේ වාගේ කඳකට අපි කියනවා රයිසෝම කියලා. රයිසෝම කඳක් කියලා තමයි විද්‍යාවේදී අපි මේක පැහැදිලි කරන්නේ. ඒතර මේ රයිසෝම කඳේ ස්වභාවය තමයි පොළොවට සමාන්තරව මෙහෙම වර්ධනය වෙන අතර මෙතනින් උඩට වායව ශාඛාවක් එනවා. ඒ වායව ශාඛාව හැදෙන්නේ මේ පත්‍රවල තියෙන කොටස් එකතු වෙලා. ඒ නිසා මේකට ව්‍යාජ කඳ කියලා කියන්න පුළුවන්. මේකට පත්‍ර කියලා කියන්න පුළුවන්. දැන් බලන්න මේකෙන් නෙමෙයි මුල් ඇති වෙලා තියෙන්නේ. මේ තැන් වලින් තමයි මුල් ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මෙහිම බලපුවාම මේක සම්පූර්ණයෙන්ම පොළව යට තියෙන ආහාර සංචිත කරපු මාංශල කඳක්. මේක ඉඟුරු වලත් තියෙනවා, කහ වලත් තියෙනවා. එතකොට මම ඔබට මේ ඇඳපු රූපයට අමතරව මේ සැබෑ නිදර්ශක වලින් ඒක පෙන්වන්නම්. දැන් අපි ඉඟුරු ගත්තොතින් මෙහෙම මම ඔබට අර මුලදී පැහැදිලි කරානේ මෙන්න මේක තමයි දැන් මෙතනින් පල්ලැහැ ටික තමයි භූගත පද්ධතිය කියලා කියන්නේ. ඒතර දැන් මේකේ මේ තියෙන මේ කොටසනේ අපි ඉඟුරු අලේ කියලා කියන්නේ. දැන් මේක ඔබට පේනවා ඇති මෙහෙම පොළවට සමාන්තරව තමයි වර්ධනය වෙන්නේ. මේක ඇත්තටම අපි විද්‍යාත්මක වශයෙන් ගත්තොත් කියන්නේ භූගත රයිසෝම කඳක්, ආහාර සංචිත කරපු මාංශල කඳක්. ඒතර ඒකේ අර තන්තු මුල් නැත්නම් ආගන්තුක මුල් තමයි මේ දකින්න ලැබෙන්නේ. ආගන්තුක මුල්. එතකොට දැන් ඔබට පේනවා ඇති ඒකේ අර ශාඛාවක් තමයි මේ මෙතන තියෙන්නේ. මේ චූටියට ඇවිල්ලා තියෙන්නේ. ඒතර ඒකෙන් ඒ කියන්නේ නව රයිසෝමයක් ඇතිලා ඒකෙන් උඩට ශාඛාවක් එනවා. දැන් ඊට පස්සේ අපි ගත්තොතින් දැන් මෙන්න මේ හරිය ගත්තොත් මෙන්න මේ ටික මේ මම මේ අල්ලන කොටස් ටික තියෙන මෙන්න මේක එහෙම ගත්තොත් මේ ටිකට තමයි මම අර කිව්වේ ව්‍යාජ කඳ කියලා. ඇත්තටම කියනවා නම් අර ඒක හැදිලා තියෙන්නේ මෙන්න මේ වගේ පත්‍ර තියෙනවානේ. ඒ පත්‍රවල කොටස් වලින් ඔබට පේනවා ඇති මෙහෙම අර මං ගලවපුවාම අර පත්‍රයම නෙමේ යන්නේ පහළට අර ඔය ආන්න බලන්න අර පත්‍රයෙන්ම පත්‍රපාද ටික එකතු වෙලා තමයි ව්‍යාජ කඳ කියන එක හැදිලා තියෙන්නේ. හරි. ඒ ඉඟුරු වල ස්වභාවය. ඊට පස්සේ අපි බලමු කහ ඒත් ඔය විදිහම තමයි තියෙන්නේ. කහ ශාකය ගත්තොත් මේ දවස්වල නම් කහ ශාක ඉතින් සෑහෙන ලොකු මේ දවස්වල හැබැයි කවුරු හරි කහ ටිකක් ගොඩක් වගා කරගෙන තිබුණා නම් එහෙම අපි ඉතින් ඔය ගෙදරක කහ වගා කරන්න ඉතින් ගහක් දෙකක් නේ එහෙම නෙමෙයි මේ සෑහෙන ප්‍රමාණයක් වගා කරගෙන තිබුණා නම් හොඳ ආර්ථික ප්‍රතිලාභයක් ගන්න පුළුවන්. මොකද කහවලට ඇවිල්ලා තියෙන වෙළඳපොළ වටිනාකම නිසා. ඇත්තටම කියනවා නම් මේ කහ පිටරටින් ආනයනය කරනු ලැබුවා සෑහෙන ප්‍රමාණයක්. ලංකාවේ කිසිම ප්‍රශ්නයක් නැතුව කහ වගා කරන්න පුළුවන්. කිසිමම ගැටලුවක් නැතුව කහ මේ බලන්නකො මේ මම මේ ගෙදර පෝච්චියක හිටවලා තියෙන ගහකින් එකක් මේ ගලවගෙන ආවේ පෝච්චිය පිරෙන්න හැදිලා තියෙනවා. විශේෂයෙන් මුකුත් පෝරක් දාලා නෙමෙයි. ඉතින් වගා කරන්න පුළුවන්. අපි ඉතින් හැමදේම පිටරටින් ගෙන්නන්න නැතුව මෙහි වගා කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ පණිවිඩෙත් දෙන්න ඕනි. එතකොට දැන් මේකේ මෙතන දැන් ඔබට පේනවා ඇති මේ තියෙන්නේ අර ආගන්තුක මුල් මේ තියෙන්නේ. එතකොට මේ ටික තමයි අපි අර කියන්නේ රයිසෝම කඳ කියලා. මම පොඩි කොටසක් කඩලා ඔබට පෙන්නන්නම්. මේන් බලන්න මේ තියෙන්නේ. මේක තමයි රයිසෝම කඳ මේ තියෙන්නේ. මේක තමයි අපි ඇත්තටම කහවල ප්‍රධානම ප්‍රයෝජනීය විදිහට ගන්නෙ. සමහර විට අනිත් කොටස් වලත් ප්‍රයෝජන ගන්න පුළුවන් ඇති. ඉතින් ඒවා ගැන පරීක්ෂණ කරන්න ඕනි. සමහරට මේකෙන් ප්‍රයෝජන ගන්නවා වගේම මේ කොළවලත් ඔය රසායනික ද්‍රව්‍ය ඇති මොනවට හරි. ඉතින් එතකොට ඒවත් පරීක්ෂණ කළොත් එහෙම සමහරලාට හොයාගන්න පුළුවන් ඇති. පරීක්ෂණ කරනවත් ඉතින් අඩුයිනේ. ඉතින් දැන් අර මං කිව්වනේ ව්‍යාජ කඳ කියලා පොළවෙන් උඩට තියෙන කොටස.
ඒ කොටස තමයි මේ තියෙන්නේ. දැන් බලන්න මේ ව්‍යාජ කඳ කියන කොටස හැදෙන්නේ ආන්න බලන්න මේ තියෙන්නේ. ඔය ව්‍යාජ කඳ කියන කොටස මෙහෙම ගත්තොත් ඒක හැදෙන්නේ අර පත්‍ර පාදයේ එකතු වෙලා ඔය. දැන් මේක ගත්තොත් එimhe මේ පත්‍ර පාදය මෙතන තියෙන්නේ පත්‍ර තලය මේ තියෙන්නේ. ඔය. එතකොට ඒ වගේ පත්‍ර පාද ගොඩාක් එකතු වෙලා තමයි මේ ව්‍යාජ කඳ හැදෙන්නේ. එතකොට ඒක ඇත්තටම කඳක් නෙවෙයිනේ. පත්‍රවල එකතුවක් තියෙන්නේ. සැබෑ කඳ තියෙන්නේ පොළොව යට. ඒකයි භූගත කඳක් කියලා කියන්නේ අපි මේ ශාක වර්ග දෙකේම. අපි මේකෙන් ඊට පස්සේ එමු මේ කහ කියන එක. දැන් මේ අපි කතා කරේ උද්භිද විද්‍යාත්මක ප්‍රවේශයක්නේ අපි ගත්තේ. ඔබ දන්නවනේ උද්භිද විද්‍යාත්මක නාමකරණය කියලා එකක් තියෙනවනේ ශාක වලට. සත්තුන්ට තියෙනවා සත්ත්ව විද්‍යාත්මක නාමකරණය. ඒ නාමකරණයේදී කියනවනේ ඝන නාමය සහ සුළු නාමය කියලා නාම දෙකකින් ද්විපද නාමකරණය නම් කරන්න ඕනි කියලා. ඒවා අපිට උගන්වන්න ඔය පෙළ පොත්වල 8 9 10 පන්ති වල ඉඳන් දිගටම තියෙනවා මේ ජීවියෙක් හඳුනා ගන්නකොට විද්‍යාත්මක නමක් දෙන්න ඕනි කියලා. ඒතර මේකට දීලා තිනවා කර්කුමා ඩොමෙස්ටිකා කියලා. තව කර්කුමා ලොන්ගා කියලා වර්ගයකුත් තියෙනවා. ඒ දෙකම අපි ඔය කහ විදිහට පරිභෝජනය කරනවා. එතකොට තව ප්‍රශ්නයක් එනවා මේ කහවල මේ අලය කහ පාට උනේ ඇයි කියලා. ඒ කහ පාට වෙන්න බලපාන ප්‍රධානම රසායනික ද්‍රව්‍යය තමයි කර්කුමින් කියන සංයෝගය. මේ කහ අලය තුල නැත්නම් අපි අලය කියලා කියන්නේ කහවල රයිසෝමය තුල අන්තර්ගත වෙන. එතකොට ඒක ගත්තොත් මේ සංයෝගය නිසා තමයි ඔය තද කහ පාට ලැබෙන්නේ. ඉතින් ඊට පස්සේ ඒකේ ප්‍රයෝජන ගත්තොත් මේ කහවල තියෙන මේ සංයෝගයේ රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිතා කරනවා. ඒ වගේම රසකාරකයක් සහ වර්ණකාරකයක් ලෙස භාවිතා කරනවා. අපි අනාදිමත් කාලයක ඉඳන් ආහාර වලට කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය දැම්මේ නැහැ. දැන් ඉතින් සමහර වෙලාවට සමහර තැන්වල රෙදි ඩයි කරන ඒවත් දානවා. බොහොම ලාභයට හම්බ වෙන නිසා. අපේ ඈත අතීතයේදී අපි කවුරුවත් ආහාරවල වර්ණ ඇතිකරන්න දැන් විශේෂයෙන් කහබත් වගේ එකක් හදනකොට ඒ වර්ණකාරකයට කෙලින්ම යොදාගත්තේ ස්වභාවික සංයෝග. ඊළඟට මේකේ ඖෂධීය වටිනාකමකුත් තියෙනවා. ඊටාම හොඳ ඖෂධීය වටිනාකමකුත් තියෙනවා. ඊට අමතරව මම මෙතන ලිව්වට අමතරව ඔබ දැකලා ඇති ගොඩාක් වෙලාවට ඉස්සර උදේ පාන්දරම කඩේ ඇරියාම කහ වතුර බෝතලයක් අරගෙන ඒක අර කඩේ හැමතැනම මිදුලේ ඒ ටිකේ ඉහිනවා ඉහලා පිහ දානවා. ඒක අපේ ස්වභාවික විස බීජනාශකයක් ලෙස අනාදිමත් කාලයක ඉඳන් භාවිතා කරලා තියෙනවා. දැන් මේ තියෙන විස බීජ කතන්දරත් එක්ක බලපුවාම ඒකට ලොකු වටිනාකමක් තියෙනවා. එහෙම බලපුවාම බලන්න මේ වගේ පොඩි ගහකින් කොයිතරම් මිනිස්සුන්ට ප්‍රයෝජන තියෙනවද කියලා. ඉතින් මම ඔබට ආරාධනා කරනවා මේ ගස් දෙක තුනක්වත් වගා කරලා ඒව ගැන අධ්‍යයනය කරන්න. කුඩා දරුවෝ විශේෂයෙන්ම අනිවාර්යෙන් අපේ ටෙලිවිෂන් ඉස්කෝලේ බලන දරුවන්ටත් මම විශේෂයෙන් පොඩි දූලා පුතාලට ආරාධනා කරනවා මේවා අධ්‍යයනය කරන්න. ඔබ මේ පටන් ගන්න පොඩි අධ්‍යයනය සමහර විට මේකේ මීට කලින් හොයාගත්තේ නැති රසායනික ද්‍රව්‍යයක් හොයාගන්න ඔබට පස්සේ කාලෙක පුළුවන් වෙයි පොඩි කාලේ ඉඳන්ම මේවා හොයන්න. ගහක් හිටෝලා මේ වගේ ගහක් හිටවන්න පෝච්චි එක අනිවාර්යෙන්. හිටෝලා අපිට පෙන්වන්නත් පුළුවන් අපිට අපේ හසන්ත මහත්මයාට එවන්න පුළුවන් මේ හදලා පෙන්වන්න එහෙම. මොකද මේ අපි මේකේ මේ ඉස්කෝලේ පැවරුම්ත් දෙනවනේ. ඒ නිසා ඉඟුරු පඳුරක් කහ පඳුරක් පෝච්චියක් හොයාගෙන හදන්න. සුවඳ කොළවල සුවඳේ තියෙන වෙනස අලයේ සුවඳේ වෙනසක් තියෙනවද ඔක්කොම අධ්‍යයනය කරන්න ඕනේ. ඔය වගේ පුංචි දේවල් පරීක්ෂණ කරලා බලලා තමයි මහා විද්‍යාඥයෝ බිහි වෙන්නේ නේද හසන්ත මහත්මයා? ඔව් ඔව්. තිස්ස ජනනායක ගුරුතුමා පැහැදිලි කරපු විදිහට කහ ගහ උපතින්ම කහ අරගෙන එන්නේ. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. මම දෙවනුවට කහ කිව්වේ කහ වර්ණේ. දැන් තැඹිලි ගෙඩිය තැඹිලි පාටයිනේ. අපි ඒකට කියන්නෙම තැඹිලි කියලා. කහ අලේ කහ පාටයි පාට කහ පාටයි අපි ගහට කියන්නේත් කහ කියලා. විද්‍යාත්මක නාමයක් තියෙනවා තමයි. හැබැයි ඉතින් කහ පාට මදි වුණාම දැන් අපි කියවන වෙළඳ පොළට එනකොට මේ කහ පාට තෝරගන්නේ කොහොමද? නියම කහ මොන පාටද? හරියටම මේ කහද? නැත්තම් කහ වෙන්න වෙන මොන හරි
වහ දාලාද කියලාත් අපිට මොකද කහ ගන්න වහ දානවා කියලා ආරංචියක් තියෙනවා. මේ මිලත් එක්ක හිඟයත් එක්ක නොයෙක් කතා පැතිරෙනවානේ. ආචාර්ය ගාමිණී රාජනායක මහත්මයා කොළඹ ප්‍රධාන රස පරීක්ෂකතුමා. රස විද්‍යාව, වස විද්‍යාව, ආහාර තාක්ෂණය පිළිබඳ විශේෂඥයෙක්. කහවලට වහ දානවා. හසන්ත මහත්මයා මෙතෙන්දී මෙන්න මේ රූප රාමුවට අපි යොමු කරොත් එහෙම අවධානය මේකේ තියෙනවා මේ පැත්තෙන් මේ සංයෝග දෙකක් තියෙනවා. සංයෝගය කියන්නේ එකම සංයෝගය ආකාර දෙකකට තියෙනවා. මේක තමයි මේ කර්කියුමීන් කියන සංයෝගය. මේකෙන් තමයි මේකේ අර ද්විත්ව බන්ධන එකක් කර එකක් මේ පිහිටීම නිසා ඉතා විශාල ප්‍රමාණයක් මේ කහ වර්ණය ලැබිලා තියෙනවා. මේකෙන් මේ වර්ණය ලැබෙනවට අමතරව මේක ප්‍රතිඔක්සිකාරකයක් විදිහට මේ ක්‍රියා කරනවා. එතකොට මේක මේ සුද්ධජීවී ආහාරකයක් විදිහට ඒ වගේ විශාල ගුණාංග ප්‍රමාණයක් මේ සංයෝගයේ තියෙනවා. ඉතින් මේකෙන් තමයි කහ වර්ණය මේ කහ වලට ලැබෙන්නේ. දැන් මේ වෙලාවේ කහ අපි කියමු දැන් මිල අධිකකම නිසා කහ හිගකම නිසා මේ කහ වල ප්‍රමාණය වැඩි කරගන්න කරන දෙයක් තමයි පිටි වර්ගය කලවම් කිරීම. පිටි වර්ග කලවම් කරාම වෙන්නේ මේ කහ වර්ණය අඩු වෙනවා. ඒ කියන්නේ රෝස පාති තැඹිලි පැහැති කහ පැය ලා කහ පැහැයක් ගන්නවා. එතකොට මේකට කෘත්‍රිම වර්ණක භාවිතා කරනවා. මේ වර්ණක භාවිතා කරද්දී ඇත්තටම මේ කොහොමදත් මේ කහ වලට වර්ණකයක් භාවිතා කරන්න තහනම්. ඒක නීතියෙන් අවසරයක් කිසිම අවසරයක් නැහැ කිසිම වර්ණකයක්. අනුමතක වර්ණකයක් වෙන්න පුළුවන්, අනුමත නොවන එකක් වෙන්න පුළුවන්. මේ කොහොමත් ඒක දඬුවම් ලැබෙයි හැකි වරදක්. එතකොට මේ කහ වලට දානවා ටාටසින් කියලා මේ කෘත්‍රිම වර්ණකයක් තියෙනවා, ආහාර වර්ණකයක්. ඒක හරි සන්සෙට්ටිලෝ කියලා තැඹිලි පැහැති කහ පැහැති වර්ණකයක් තියෙනවා. මේ දෙක එකතු කරනවා මේ පිටි දාලා මේ අඩුවන පාට නැවත ලබා ගැනීමට. නමුත් එතෙන්දී අපිට මේ පාට වෙනසක් මේ තේරෙනවා. අනිත් එක මේ පිටි දාපුවාම අපිට අන්වීක්ෂය මගින් ඉතාමත් පැහැදිලිව මොන පිටි වර්ගයේද කොච්චර ප්‍රමාණයක් මේ එකතු කරලා තියෙනවද කියලා හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව කහ වලට මේ දාන වර්ණක වලට විශේෂයෙන්ම අර මේ අපේ ජීවවිද්‍යා ගුරුතුමා පැවසුවා වගේ රෙදි වලට දාන මේ වර්ණකක් දානවා කියලා. දැන් රෙදි වලට කියන්නේ ඇත්තටම මේ මෙටනිල්ලෝ කියලා ටෙක්ස්ටයිල් ඩයි එකක්. නැත්නම් රෙදි වලට දාන මේ වර්ණකයක් දානවා කහ පාට. මේක ඊටාත්ම භයානකයි පිළිකාකාරක වර්ණකයක්. ඉතින් මේක අඳුර ගන්න පුළුවන් ලේසියෙන්ම නිවසේදී වුණත් කෙනෙකුට මම කලින් වතාවෙත් මේක කියලා තියෙනවා සුදු පැහැති පීරිසයක් කරගෙන කහ කුඩු ඉතා ස්වල්ප ප්‍රමාණයක් දාලා මේකට තනුක සල්ෆියරික් අම්ලය දාපුවාම මෙටනිල්ලෝ කියන නැත්නම් මෙටනිල්ලෝ කියන කහ වර්ණකයේ දම් පහකට හැරෙනවා. ඒ දම් පහකට හැරෙන එක නැත්නම් අපි කියමු තනුක සල්ෆියරික් අම්ලය කියන එක කාටවත් හොයාගන්න අමාරු නම් කාර් වාහනයක බැටරි එක තියෙන ඇසිඩ් තියෙන්නේ ඒ සල්ෆියරික් අම්ලේ. ඒකෙන් බැටරි ඇසිඩ් පොඩ්ඩක් මේ කහ කුඩු ඉතා ස්වල්ප ප්‍රමාණයක් දාලා ඒක වැහෙන්න දැම්මහම දම් පහයකට හැරෙනවා නම් ඒක ඒ වෙලාවෙම අපිට අඳුර ගන්න පුළුවන් මේක මේ පිළිකාකාරක වර්ණකයේ තියෙනවා කියලා. නමුත් අර මම මුලින් කියපු ටාටසීන් කියන කහ වර්ණකයයි සන්සෙට්ටිලෝ කියන වර්ණකයයි දෙක මේ විදිහට අඳුර ගන්න බෑ. නමුත් ඒක මේ වෙන ආහාර වලට දාන්න අනුමත කරලා තිබුණාට මේවට දාන්න මේ නීතියෙන් අවසරයක් නැහැ කහ කුඩු වලට දාන්න. ඉතින් ඒක නිසා මේ වර්ණක ගැන කියද්දී ඔය සම්බන්ධව අපි ඊටමත් ප්‍රවේශම් වෙන්න ඕනේ. අර මේ ඊටමත් භයානක අපි සෞඛ්‍ය තර්ජනයක් තියෙන වර්ණකේ මේ අඳුර ගන්න ලැබීම අපේ වාසනාවක් කියලා හිතා ගන්න පුළුවන්. මේ නිවසේදීම අඳුර ගන්න පුළුවන් උනේ ඒක. අපිට බලා ගන්න පුළුවන් මේකේ මේ ව්‍යුහය ටාටසීන් කියන වර්ණකය. හැබැයි මේකේ permitted food colors කියලා තියෙනවා. කියන්නේ අනුමත වර්ණකයක් කියලා තියෙනවා. නමුත් මේක කහ වලට දාන්න බෑ. සාමාන්‍ය ස්වභාවික දේවල් වලට දාන්න බෑ මේ වගේ වර්ණකයක්. ඊළඟට මම ප්‍රකාශ කරා මේ සන්සෙට් වෙලෝ කියන කහ වර්ණකය. ඒ තියෙන්නේ මෙන්න මේක. සන්සෙට් වෙලෝ කියන වර්ණකය මේකේ ස්ට්‍රක්චර් එකත් එක්ක මෙහෙම තියෙනවා. ඊට පස්සේ අපි බලමු මෙටනිල්ලෝ කියන වර්ණකයත් මම මේක අනුමත නැහැ කොහොමදවත් මේ ආහාරයකට භාවිතා කිරීමට. මේක ඇත්තටම මේකේ තියෙන මේ පිළිකාකාරක ගතිගුණේ හින්දා මේක භාවිතා කරන්න තහනම්. ඉතින් ඇත්තටම මේ වගේ වර්ණ පාවිච්චි කරනවා පිටි වර්ග කලවම් කරලා මේ වර්ණය අඩු වුණාම ඊට අමතරව තවත් එක දෙයක් කරනවා මේකට ලුණු සාමාන්‍ය කන ලුණු මේකට එකතු කරනවා බර වැඩි කරගන්න. එතකොට කහ වෙනුවට අපි කන්නේ ලුණු. ඒක ඊටාත්ම ඒක වංචනික ක්‍රියාවක්. ඒ කියන්නේ නොමග යැවීමක් පාරිභෝගික. එතකොට මේ වගේ මේ කහවලදී මේ තත්ත්වයක් අපිට යොදා ගන්න බෑ. මේ කියන්නේ මොකක්වත් කිසිම දෙයක් කලවම් කරන්නවත් කිසිම දෙයක් එකතු කිරීමට හෝ මේ වෙනස් කිරීමට මේක ඉඩක් නෑ මේ නීතිය අනුකූලව. කහ රයිසෝමය මේ වියලයාගත් රයිසෝමය කුඩු කරපු ඒ කුඩු පමණයි තියෙන්න පුළුවන්. වෙන මොකක්වත් තියෙන්න බෑ මේකේ. මේක තමයි මේ කහවල තියෙන වර්ණකය. ඊට පස්සේ අපිට දැන් මේ කහවල මේ පරිවේශනාත්මකව හොයාගෙන තියෙනවා
දැන් මේක එක එක මේ නම් වලින් හඳුන්වනවා. දැන් කර්කියුමා කියලා මේ ලතින් වලින් පාවිච්චි කරන එක තමයි මේ කර්කියුමින් කියන නම. නැත්නම් කර්කියුමා කියන නම ඇවිල්ලා තියෙන්නේ මේ ලතින් වචනයක් මේ බෙන්දී ආපු શબ્දයක් අනුව. ඊළඟට සංස්කෘත භාෂාවෙන් කියන කුංකුම කියලා. ඒ වගේ විවිධ මේ භාෂාවලින් මේක හඳුන්වනවා. මේක ඇත්තටම මේ පොලිෆීනෝල් නේ නැත්නම් මේ පොලිෆීනෝල් කියන සංයෝගය ඉතාමත් අධිකයි මේ කහවල. ඒක නිසා මේක ඉතාමත්ම ගුණාත්මක භාවයක් තියෙනවා. ඔක්සිජන් මගින් ඇති කරන ආතතිය වැළැක්වීමට මේක ඉතාමත් ප්‍රයෝජනවත්. මොකද මේකෙන් ඔක්සිජන් භක්ෂණය කරලා නැත්නම් ඔක්සිජන් භක්ෂණය කරලා අයින් කිරීමේ ස්වභාවයක් තියෙන හින්දා. ඊට අමතරව යම් දෙවිල්ල සාගත ගතියක් හරි ඒ වගේ තියෙන ඒවා. එතකොට ආතරයිටිස් වලට මේ ඉදිවීමක් හරි මොන හරි මේ උගුරේ ආසාදිත තත්වයක් ඒ වගේ ගොඩාක් දේවල් වලට කහ අපි ප්‍රයෝජනට ගන්නවා. ඒ කියන්නේ මේකේ ගුණාත්මක මේ වෛද්‍ය විද්‍යාත්මක ගුණාංග තියෙන ගොඩාක් මේකේ. ඊළඟට මේක කහ ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. දැන් අපි කුරුඳු වගේ හරි නැත්තම් පෙපමින් දැන් කහවල මේ කර්කියුමින් කියන සංයෝගයේ අපිට අවශෝෂණය කරගන්න වඩාත්ම බලපානවා ගම්මිරිස් සමග මිශ්‍ර වීමෙන්. ඒ කියන්නේ ගම්මිරිස් වල තියෙන පිපරේන් කියන එකෙන් මේකේ මේ අවශෝෂණය වැඩි කරනවා. ඒ වගේ අපිට අර මේ කුළුබඩු මේ සියල්ලම අපිට මේ ඊටමත් වැදගත් එකක් නෙවෙයි තනියම අරගෙන නෙවෙයි මේවා විවිධ මේ මාත්‍රා වලින් සංයෝග කරලා මිශ්‍ර කරලා ගත්තාම ඊටමත් අධිකයි. ඇත්තටම මේ කුළුබඩු වල තියෙන ඖෂධීය ගුණාත්මක භාවය නිසා තමයි මේ ලංකාවේ අපේ මේ ඇත්තටම මේ ජනයා ලෙඩ වලින් ගොඩක් ආරක්ෂා වෙලා තියෙන්නේ. නැත්තම් මේ කන වසවිස වල හැටියට දරුණු තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම දැන් ගොඩක් මේ ව්‍යවහාරය තියෙනවා. ලංකාවයට ඇල්සයිමර් පාකින්සන් නැත්තේ මේ කහ එතකොට පොල් සම්බෝල එහෙම කන නිසා කියලා. ඒ කියන්නේ පොල් තෙල් වලත් තියෙනවා යම්කිසි ගුණාත්මක භාවය. ලෝරික් ඇසිඩ් කියන එක තියෙනවා. ඒක මව්කිරි වල තියෙන්නේ. මේ ලෝරික් ඇසිඩ් කියන එක පොල් තෙල් වල තමයි ඊළඟට අපිට හම්බ වෙන්නේ. අපි 3-5 කියලා 3කුයි 5කුයි ගැන කියනවනේ. ඒ ද්‍රව්‍ය ඔබතුමාම සඳහන් කළා. ඒ ද්‍රව්‍ය වෙන වෙනම තනියම පාවිච්චි කළාම එන ගුණය සහ එකට සංයෝග වුණාම එන ගුණය මම දන්නේ ඒවා පරිශන කරලා තියෙනවද කියලා. කහ තවත් දෙයක් එක්ක දැන් ගම්මිරිස් ගැන සඳහන් කළා. ඔව් මේකේ පරිශන මේ ප්‍රකාශන තියෙනවා. ඒ සම්බන්ධව ගම්මිරිස් වල තියෙන පිපරීන් සහ කහ වල තියෙන කර්කියුමින් මේ වල අවශෝෂණය වැඩි කරන විදිහ මේ පරිශන මේ ප්‍රකාශන තියෙනවා. හොඳයි. රස විද්‍යාව, වස විද්‍යාව සහ ආහාර ගැන කතා කරන පාඩමේ මොකද කහ ගැනම කතා කරන්න කියලා කෙනෙක් අහන්නත් ඉඩ තියෙනවා. හැබැයි කහ ගැන කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. කහ අපි ආහාර රසවත් කරන්නට යොදා ගන්නවා. ආහාරයේ ගුණාත්මක භාවය වැඩි කරන්නට යොදා ගන්නවා. ඒ වගේම විස බීජ නාශක ගුණයකින් යුක්තයි කියලා කාලයක් පටන් අනාදිමත් කාලයක පටන් කහ පාවිච්චි වෙලා තියෙන විතරක් ලස්සන වෙන්නත් කහ පාවිච්චි කරනවානේ ආයුර්වේද වෛද්‍යතුමා. ඇත්තටම කහ ගැන කතා කරද්දී හොඳ ප්‍රවේශයක් ලබා දුන්නා 3-5 කියලා. ඔබට මතක ඇති ඉස්සර ආච්චිලා පොල් කඩුවක ගුලි 5ක් ගහගෙන ඉන්නවා. මේන් ආකර්ෂණීයම ගුලිය. අපේ ඇස් ඇද ගන්න ගුලිය තමයි කහ ගුලිය. මේකේ තිබුණේ කහ ගුලිය, එතකොට මිරිස් ගුලිය, ගම්මිරිස් ගුලිය, අබ ගුලිය, කොත්තමල්ලි, සූදුරු මාදුරු එකට එකතු කරපු ඒ 3 කියන ගුලිය. ඒතර ගුලි 5යි. මේ කහ ගුලිය මේ අපි කහ ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන්ම හොඳ වර්ණකාරකයක්. හැබැයි කහ වලින් දෙන්නේ කහ පාටම විතරක් නෙවෙයි. තව විශේෂ අවස්ථා තියෙනවා. අපි ගත්තොත් මේක මේ වර්ණකාරයක් වශයෙන් මම භාවිත වෙන අවස්ථාව ගැන කියන්නේ පොළොස් ව්‍යංජනය හදද්දී මේ කහ තව වර්ණයක් ඇති කරන උදව් වෙනවා. ඒ කොහොමද? අපේ තියෙනවා මේ ස්වභාවික රසකාරක වර්ග 44ක් ගණනින්. මේ 44න් තව එකක් තමයි හුණු කියන්නේ. හැබැයි හුණු කෑමට කිලිම දාන්නේ නැහැ. මේක ගහන්නේ මේ ගාන්නේ අර හට්ටිය උඩ ගැට්ටේ. එතකොට පොළොස් ව්‍යංජනයේට මේ පොල් කිරි කහ හැම දාලා ඒක තැම්බීගෙන උඩට එනකොට අර තියෙන මේ පෙන කොටස ගෑවෙනවා හුණු වෙලා. ඒ දෙක එකතු වීමෙන් හැදෙනවා ලස්සන දීත්ම රතු පැහැයක්. අන්නේ පැහැය ගන්න ප්‍රධාන වශයෙන් උදව් වෙනා මේ කහ වර්ණක. ඉතින් මේ කහ වර්ණක මම කතා කරේ කෑමකට ප්‍රිය මනාපය ලබා දීම. ආයුර්වේදයේ ප්‍රධාන වශයෙන්ම කහ ගැන කතා කරද්දී මේ සංස්කෘත නාම ගණනාවක් තියෙනවා. ඒකෙන් හරිද්‍රා කියන නාමය තමයි ප්‍රචලිතව යන්නේ. මේ හරිද්‍රා කියන්නේ කහ වලට. කහ වර්ග බොහෝ ගණනක් තියෙනවා.
අපි මේ කන කහ ඇත්තටම ගෙදරක ගෙවත් එක අනිවාර්යෙන් තිබිය යුතු ඔසු පැල 30කට ආසන සංඛ්‍යාවක් තියෙනවා. මේක අංක 1ට එනවා. ඇයි ඒ එන්නේ? මේක අංක 1ට එන්නේ එකක් තමයි ප්‍රබල අත්බෙහෙතක්. කහ නැතුව අඩුම ගානේ මේ ඇඟිල්ලත් ඇරුණම කටුවක් ඇරුණම පොඩි බෙහෙතක් කරගන්න බෑ. කහ ඒ තරමට වැදගත්. ඒකම මේ මම මුලින්ම ප්‍රවේශ වශයෙන් ගෙදරකට වවාගත යුතු මේ කහ ගහේ තියෙන වටිනාකම. අපි හිතමු දැන් නම් හුණු ගන්න නෑ ගෙවල් වල. ඉස්සර දහම් පාසල් වල හුණු ගන්නකොට අර කොස්ස මෙහෙම කරලා පණිනවා මේ හුණු. ඇහැ පිච්චෙන හුණු ගියා. ෂණිකව කරන්න තියෙන එකම බෙහෙත කහ. කහලේ ඉතින් වෙලා ඇතුළු ගත්ත ගැලෙව්වා. වතුර එකකට ඇල්ලුවා සුද්ධ කරා පිහියකින්. එහෙම තියන් පොඩ්ඩක් මෙහෙම කරලා පෙරංගාලා රෙදි කැලට අරගෙන ඇහැට වැක්කුරුවා නම් ඒ වෙලාවෙම සනීපයි. මොකද අද්දිටුවයි ප්‍රත්‍යක්ෂයි. අනික අපි මේ ඒ ගෙදරක අත්බෙහෙතක් වශයෙන් අනිත් එක තැල්මක් වුණාම කහ එතකොට කොහොඹ කොළ ටිකක් තලලා ඒක බඳිනවා. කටුවක් එනුනම කෝමාරිකා ටිකක් කහ ටිකක් අරගෙන තියෙනවා පෙරුම් කාය මේ දවස්වල බොහොම හොයාගන්න අමාරුයි. පෙරුම් කායන් ටිකක් පොල් කිරියක් දාලා තම්බලා බැන්න උදේ වෙනකොට ඇදිලා කටුව. ඒකම තුවාල සනීප කිරීමේ විශේෂ හැකියාවක් කහවලට තියෙනවා. ඒ විතරක් නෙමෙයි මුළු ඇඟම කසනවා සමහර අයට කාලයකට. ඒ ඇඟ කසන්න ගන්නකොට මේ කහ අල ඒකම කොහොඹ කොළ නිදි කුඹා තම්බල ඇඟ සෝදනවා. ඒ විතරක් නෙවෙයි මේ කහ ගහේ අලේ විතරක් නෙවෙයි ප්‍රොජෙක්ට් ගන්න. මේ කොලෙජ් ගන්නවා. කහ කොළ කහ මුල් විශේෂයෙන් මේ මුත්‍රා මාර්ග ආසාදනවලදී බාහිර වශයෙන් මුත්‍රා කරන ස්ථානවල කෙලවර හරිය ඇති වෙන කසනකොට මේ කහ කොළයි සීනක් කාරණයකට දාලා තම්බලා ඒ වතුරෙන් සෝදනවා. මේ කසන එක අඩු වෙනවා. එතකොට ආයුර්වේද වශයෙන් ගත්තට පස්සේ මේ ඖෂධයක් වශයෙන් ගත්තම අභ්‍යන්තර යොදා ගන්න කහ අඩංගු ඖෂධ ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම ඔය සෙම් රෝගවලදී නොනවතින පීනස රෝගවලදී නොනවතින කුෂ්ඨ රෝගවලදී කහ බහුල වශයෙන් යොදා ගන්නවා. විතරක් නෙවෙයි මේ කහ එක්ක ඉඟුරු තමයි හොඳටම යන්නේ. ඔව් කහ කෑල්ලක් පුච්චලා දුම් අල්ලන ක්‍රමයකුත් තියෙනවා නේද වෛද්‍යතුමා? ඇත්තටම මේ තදබල හිස කැක්කුමට දැන් අද විවිධ වේදනානාශක භාවිතා කරාට එදා ඇත්තටම එහෙම වේදනානාශක භාවිතා කරේ නැහැ. හැබැයි ඒකට ඔළුව කැක්කුම් තියෙන්නේ නැති තිබුණා. පොතේ තියෙන ඔළුව කැක්කුම කරන්න ඕන දේ. මේ කහ අරගෙන මේ කහ වේලපු කෑලි අරගෙන කොටලා තවත් සමහර තවත් ඖෂධ එකතු කරනවා. ඒ නැතත් රෙදි පාංකකට ඔතනවා. ඔතලා පොල් තෙල් වලට පොඩ්ඩක් තෙමලා පත්තු කරලා ඒක නිවලා ඒ දුම අල්ලනවා. කඩදාසියෙන් ගොටුවක් ගහලා ඒ ගොටුවේ කෙලවර කපලා ඒ එන්න දුම නහයට උරනවා. ඒ ඉරීමෙන් අර හිස කැක්කුම අඩු වෙනවා. එතකොට ඒ වගේ මේ කහ මේ බාහිර වශයෙන් අභ්‍යන්තර වශයෙන් රසකාරකයක් වශයෙන් ඒ වගේ විතරක් නෙවෙයි මේ වර්ණකාරකයක් වශයෙන් මේ මුහුණ ලස්සන කරන්න ඒ හැම අවස්ථාවකදී බොහෝ අවස්ථාවලදී කහ යොදා ගන්නවා. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. අපි කහ ගැන කතා කරනකොට මතක තියාගන්න ආහාරයට ගන්න අපි සාම්ප්‍රදායික ගන්නකොට මේ පොඩි අලක් ගන්නවා. මේ මැද තියෙන මව් වලය. මේ මව් වලයත් ප්‍රයෝජිත ගන්නවා. දැන් ඊළඟ කාරණේ තමයි මේ කහ අපි මෙච්චර භාවිතා කරාට කාලයක් තිස්සේ මේ අපේ ගෙවල් වල කහ හදන එක ටික අතෑරුණා. ඒක නිසා මේ කහ වලින් කොහොමද අමු කහ වලින් කහ වර්ග දෙකක් තියෙනවානේ. එකක් අත් කහ එකක් වීලි කහ. මේ අත් කහ කියන්නේ අමු කහ වලට. මේ අමු කහ අපට පුළුවන් ආහාරයට ගන්න පුළුවන් විදිහට වීලි කහ බවට පරිවර්තනය කරන්න. හැබැයි ටිකක් මේ විශේෂ ක්‍රමවේදයක් යොදන්න ඕනේ. මොකද මේක ලේසියෙන් තැම්බෙන්නේ නැහැ. ඒක නිසා මේ පුංචි අල වෙන් කරලා එතකොට මේ මැද අලේ අරගෙන මව් අලේ ඒ වගේ එක දිගට තියෙනවා නම් ඒක දෙකට පලනවා. දෙකට පලලා ඊට පස්සේ මේ ටික මේ ගන්න මැටි හැලියක් අරගෙන කහ ටික දානවා. කහ ටික දාලා භාගයක් විතර ප්‍රමාණයට ඊට පස්සේ වතුර දාලා ඒකට මේ කහ කොළ දානවා. කහ කොළ දාලා මුතාව හට්ටිකින් වහනවා.
වහලා වටේට රෙදිපටි තෙමලා මේ එතකොට ඒකට තව ගන්න ඕනේ මේ හුඹස් මැටි. මේ ගාලා වෙලනවා. මේක සීල් කිරීමක් කරන්නේ. ඒ කාලේ කරපු විදිය. මේකෙදි වෙන්නේ වැඩි පීඩනයක් යටතේ වැඩි උෂ්ණත්වයක් කහවලට ලැබිලා කහ තැම්බෙනවා. අද නම් මේක මේ පුළුවන් ප්‍රෙෂර් කුකර් එකේ තම්බ ගන්න. මෙහෙම තම්බ ගන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය තමයි නියම ප්‍රමාණය තැම්බුණා නම් මේ කහ මේ කෑල්ල කැඩුවම නූල් ඇදෙන්න ගන්නවා. ඒ නූල් ඇදෙන ප්‍රමාණයදී මේක නවත්තනවා. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණය තැම්බිලා. ඊට පස්සේ මේක මේ කහ ටික මද පවනේ වේලන්නේ. අපේ සමහර අය මේක වේලනවා. මේ කහ තම්බගත්ත කහ තදවුවේ. ඒතර කහ ඇකිලෙනවා. කොහොමත් අපේ අතින් මේ අපි හදන කහ නම් ටිකක් ඇකිලෙනවා. නමුත් මේ මද පවන වේලලා ගත්තොත් ඇකිලෙන එක ටික අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා මේ ක්‍රමවේදයක්. මේකේ තියෙන පොතු ටික අයින් කරගන්න. ඒ කියන්නේ ඉස්සරනම් කරලා තියෙන්නේ යකඩෙන් බැරල් එකක් වගේ හදාගෙන පොඩියට කරකවන එකක්. ඒකේ දාලා මේක කරකවලා තියෙනවා. එතකොට අර පොතු ටික ගිහින් තියෙනවා. ඉතින් අපිට නැවත එතනට යන්න වෙනවා. මොකද මේ තියෙන තත්වයේ හැටියට මේ වස කනවට වඩා මේකේ පට්ටේ පාට ටික එකතු වෙලා වර්ණය පොඩ්ඩක් එහාට මෙහාට වුණාට ගෙදර ඉඳන් මේ අත් කහ වලින් වීලි කහ ටික හදාගත්තොත් මම හිතනවා අපිට මේ අභියෝගයට මුහුණ දෙන්නත් පුළුවන්. අනිත් එක මේ ලොකු මුදලක් ඉතුරු කරගෙන මේකේ ඖෂධීය ගුණය අපේ ශරීරයට ලබා ගන්නත් පුළුවන්. ආදේශකයක් නැති කහ. ආදේශකයක් නැති කහ. ඔව්. ආචාර්ය රාජනායක මහත්තයා අර සඳහන් කළා කූට වෙලෙන්දු ව්‍යාපාරිකයෝ අහවල් දේ දානවා පාට ගන්නට ප්‍රමාණය වැඩි කරගන්නට මෙව්වා දානවා අරවා දානවා කිව්වට ඒ වාගෙන ඉඳලා දාලා අහුවෙන්න නම් එපා නීති හැටියට ලොකු වරදක් ඒක මතක් කරන්න ඕනේ වර්ග ටික අපි මේ අධ්‍යාපනික වටිනාකමක් සහිතවනේ කියන්නේ දාන්න පටන් ගන්නවා ඊට පස්සේ දාන්න පටන් ගත්තොත් ඒක අපි නැති කරන්න ඒක හොයාගන්න විදිහත් අපි කියලා දෙන්න ඕනේ එක විදිහක් ඔබතුමා කියලා දුන්නා විද්‍යාත්මක ක්‍රමය ඒ හොර කහ අල්ලන විදිය අපි ටිකක් හොයාගන්න මේ දවස්වල අවධානයෙන් ඉන්න ඕන හොඳයි. පාඩම් පොතේ තියෙන ජීවිතයටත් ඉතා වැදගත් පාඩමක් අපි ටෙලිවිෂන් ඉස්කෝලේට තෝරගත්තේ. දැන් අපි කහ ගැන කතා කළා. කහ පිළිකා නසන ගුණයක් සහිත වටිනා ඖෂධීය ආහාරයක් කියන එක හැමෝම දන්නා සත්‍යයක් විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා. විශේෂයෙන්ම අපේ කහ අපේ රටේ වැවෙන කහ ඉතා ඉහළ මට්ටමේ ඖෂධීය ගුණයක් තියෙනවා කිය. පිළිකා නසනවනේ. හැබැයි ඉතින් කහවලට කලවම් කරන සමහර දේවල් පිළිකා කාරකලු. ඉතින් කහවල තියෙන පිළිකා නසන ගුණයට මොනව වෙයිද? කහ විතරක් නෙමෙයි අපිට කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. තිස් ජනනායක ගුරුතුමා. කහ පිළිබඳව ලොකු කතිකාවක් නිර්මාණය වුණා. එතකොට දැන් මම ඒක තවදුරටත් ගෙනියනවා මෙන්න මෙහෙම ඊළඟට අපිට වැදගත් වන ශාකයක් තමයි ඉඟුරු කියන ශාකය. ඉඟුරුත් කියනවා ඉරිඟුත් තියෙනවා හැබැයි දෙක එහාට මෙහාට වුණොත් සම්පූර්ණ වෙනස් අර්ථයක් එන්නේ. ඉඟුරු නැත්තම් අපි කියනවා ජින්ජර්. එතකොට මේ ඉඟුරු වල විද්‍යාත්මක නාමය මම මෙතන ලිව්වා සින්ජිබර් ඔෆසිනාලේ. දැන් මේවා මං හිතන්නේ ගොඩක් ඕනි වෙන තැන් තියෙනවා මේ සාමාන්‍ය ජනතාවට නෙමෙයි විශේෂයෙන්ම අධ්‍යාපනයේ යෙදිලා ඉන්න දරුවන්ට මේ වචන ඕනි වෙනවා. ඒ නිසා තමයි මම මේ විද්‍යාත්මක නම් ලිව්වේ සින්ජිබර් ඔෆසිනාලේ කියලා කියන්නේ ඉඟුරු. එතකොට ඉඟුරු වලටත් ආවේනික රසයක් ආවේනික සුවඳක් තියෙනවා. එතකොට ඒක ලබා දෙන්න දායක වන ඒකේ තියෙන ප්‍රධාන සංයෝගයක් තියෙනවා. උසස් පෙළ මට්ටමේදී ඔබ අහලා තියෙනවා මේ ෆීනෝලික සංයෝග සහ ටර්ෆීන සංයෝග කියලා જાතියක් තියෙනවා. එතකොට ජින්ජරෝල්ස් කියන සංයෝගය ඒක තමයි මේ ප්‍රධාන සංයෝගය. ඉතින් මේකත් අර මම ඉස්සෙල්ලා ඔබට පෙන්නුවා මේ ඉඟුරු වලත් විශේෂයෙන්ම යොදා ගනු ලබන්නේ භූගත කඳ. භූගත කඳ තමයි යොදාගන්නේ. ඔව් ඒක තමයි ඒක ඉතාමත්ම වැදගත් දේ භූගත කඳ යොදාගෙන තමයි ඒ සංයෝගය ලබා ගන්නේ. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ඒකෙත් අර විදිහටම ආපහු එනවා වියලි ඉඟුරු අමු ඉඟුරු.
එහෙමත් අවස්ථා දෙකක භාවිතා කරනු ලබනවා. මම හිතන්නේ ලංකාවේ සෑහෙන ප්‍රදේශවල මේ ඉඟුරු වැවෙනවා වගා කරන්න පුළුවන්. නමුත් පිටරටින් ගෙන්නන අවස්ථාත් තියෙනවා. සමහර ලාවට මම දැකලා තියෙනවා පිටරටින් ගෙන්නන ඉඟුරු අර අපේ වගා කරන ඒවාට වඩා මේ ඒකේ තියෙන රයිසෝමේ ගොඩාක් මහතයි ලොකුයි. එතකොට මෙහි වගා කරන ඒවායේ ටිකක් කුඩා රයිසෝම තමයි තියෙන්නේ. ඉතින් ඉඟුරුත් ඇත්තටම ගත්තොත් එහෙම හරි විශේෂ රසයක් අපිට ඇති කරනවා. ඒ නිසා බීම වර්ග හදන්න, ඒ වගේම බිස්කට් වර්ග හදන්න, අර ඉස්සර පොඩි කාලේ තිබුණ අර ඇඟිලි වගේ ඒවා. ඉඟුරු ඇඟිලි. ඉඟුරු ඇඟිලි. ඉඟුරු පා මල්ලිය නම් ඉතින් අපේ දුවල පුතාලා හොඳට දන්නවනේ. ඔව්. ඉතින් වාණ්ඩ ඒක කොච්චර දුරට ගිහිල්ලාද මේ ශාකයක්, කියන්නේ මේ පොඩි පැලෑටියක් වුණාට කොයිතරම් වැදගත්කමක් තියෙනවද? ඊළඟට මම හිතන්නේ ඔය විශේෂයෙන්ම පොඩි කාලේ ඔය බඩේ අමාරු අර එහෙම හැදුනහම ඉතින් මේ අර කොච්චර පාවිච්චි කරනද හෙම්බිරිස්සාව හැදුනහම කියන්නේත් ඉඟුරු කොත්තමල්ලි කියලා. ඉතින් ලොකු වටිනාකමක් ඒකේ තියෙනවා. ඊළඟට මේ දැන් අපේ වෛද්‍යතුමාත් පැහැදිලි කරානේ මේ දැන් මේ කහයි ඉඟුරුයි එකට සම්බන්ධයක් තියෙනවා කියලා. ඒවා වෙන වෙනම තියෙනකොට වෙන වෙනස් ප්‍රතිඵල එකතු කරපුවාම තව වෙනස් ඊටත් වඩා වෙනස් ප්‍රතිඵලයක් එනවා. ඒ වගේම අනිත් එක තමයි මේක ලස්සන වචනයක් නේද? කොහෙන් ආවද දන්නේ මේ වචනය. කොත්තමල්ලි. මල්ලි කියලා තමයි ඉවර වෙන්නේ. කොත්තමල්ලි. එතකොට කොත්තමල්ලි කියන එක ගත්තොත් එහෙම කොරිඇන්ඩ්‍රම් සැටයිවම්. කොරිඇන්ඩ්‍රම් සැටයිවම් කියන උද්භිද විද්‍යාත්මක නමින් තමයි මේ කොත්තමල්ලි ශාකය හඳුන්වනු ලබන්නේ. එතකොට ඒ සමහර වෙලාවට ඔය සමහර ප්‍රදේශවල කොත්තමල්ලි වගා කරනවා. හැබැයි ඒත්තර මේ ඒකේ ප්‍රයෝජනයට ගන්න ඵලය සහ බීජයනේ. ඒ ඵල සහ බීජ ලබාගෙන තත්වයක් නැහැ. මා දැකලා තියෙන්නේ කොත්තමල්ලි වල කොළ තමයි මේ ගොඩක් වෙලාවට විකුණන්න තියෙන්නේ. ඒකෙත් හරි බොහොම මිහිරි සුවඳක් දකින්න ලැබෙනවා. ඒතර මේකේ බීජ වලින් ලබා ගන්න තෙල් වල මේ ලිනලෝල් කියන ටර්ෆීන වර්ගය අන්තර්ගත වෙනවා. එතකොට ඒකෙත් එතකොට දැන් මේ අරවය ගත්තේ සාමාන්‍යයෙන් භූගත කඳනේ. මේකේ පාවිච්චි කරන්නේ ඵලය සහ ඒකේ තියෙන බීජය තමයි අත්‍තරම පාවිච්චි කරන්නේ. ඉතින් කොත්තමල්ලිත් මං හිතන්නේ මේ මෑත කාලය තුල සෑහෙන ජනප්‍රිය වුණා. නමුත් ලංකාවේ නම් කොත්තමල්ලි නිෂ්පාදනයට වඩා ආනයනය කරන එක තමයි කරන්නේ. නමුත් අර අපේ එදා වැඩසටහනේ අපේ තිලක් කන්දේගම මහත්මයා කිව්වා කිසි ප්‍රශ්නයක් නැහැ ලංකාවේ කොත්තමල්ලි වගා කරන්න පුළුවන්, මම වගා කරලා පෙන්නනවා කියලා. ඉතින් ඇත්තටම වගා කරන්න පුළුවන්කම ඇති සමහර විට. වගා කරන්න පුළුවන් අපි වරක් පෙන්නුවාම. ඉතින් එතකොට දැන් නමුත් විශාල වශයෙන් පිටරටින් ගෙන්නන එක තමයි කරන්නේ. දැන් ඉතින් ඔය කොරෝනා ප්‍රශ්නේ වගේ ඒවා ඇති වෙච්ච කාලයක් තුල ඒවා ආනයනයේට ප්‍රශ්න ඇති වුණාම ඉතින් අපිට හිතුණා අපි වගා කරගත්තා නම් හොඳයි කියලා. ඉතින් මේ වර්ග දෙකත් සෑහෙන්න මේ අපිට වැදගත් වෙන මේ රසකාරකයක් ඒ වගේම ඖෂධයක් වශයෙන් භාවිතා කරන අනාදිමත් කාලයක ඉඳන් භාවිතා කළා. මට මතකයි පුංචි කාලේ ලදරුවන්ට අර මේ මව්කිරි වලට අමතරව කොත්තමල්ලි තම්බලක් දෙනවා පොඩිම කාලේ. ඉතින් ඒ නිසා කොයිතරම් ජන ජීවිතයට ගොඩාක් සම්බන්ධ වෙච්ච ශාක මේවා. ඉතින් ඒවයි ගොඩාක් ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. ඒ මොන කොටසද ඒකේ ප්‍රයෝජනයට ගන්න මොන සංයෝගයේද කියන එකත් ඊළඟට ඒකේ උද්භිද විද්‍යාත්මක නමත් විශේෂයෙන් මම හිතන්නේ මතක තියාගන්න එක විභාගවලදී වැදගත් වෙනවා. අපි නිරෝගීකම සඳහා ඖෂධ භාවිතා කරනවා. සමහර ඖෂධ බාහිරින් පිට රටින් ගේන සමහර බටහිර ඖෂධ, සමහර ඖෂධ මේ පොළොවෙන්ම හොයාගන්න දේශීය ඖෂධ. ආහාරයේම ඖෂධ බවට පත් වෙන අවස්ථාවක් තියෙනවා. අපි කතා කරන්නේ රස විද්‍යාව, වස විද්‍යාව සහ ආහාර පිළිබඳවයි. ආචාර්ය ගාමිණී රාජනායක මහත්මයා. අපි ඉඟුරු ශාකය ගැන සලකද්දී ගොඩක් අයගේ බියක් තියෙනවා, අනවශ්‍ය බියක්. මේ ඉඟුරු සහ මඤ්ඤොක්කා දෙක එකට කෑවහම මරණයටපත් වෙනවා කියලා ඒකේ සත්‍යතාවයකුත් තියෙනවා. මොකද මඤ්ඤොක්කාල්ලේ තියෙනවා ලිනමරීන් කියන මේ සයනොජෙනික් මේ සංයෝගය. මේකට ලිනමරේස් කියන එන්සයිම් එක නැත්නම් ඉඟුරු වල තියෙන ලිනමරේස් කියන එන්සයිම් එක මිශ්‍ර වුණාම මේ දෙක එකතු වුණාම අර සයනොජෙනික් සංයෝගයෙන් සයනයිඩ් නිදහස් වෙලා ඒක විස සහිත වීම මත. නමුත්
මේ දෙකම මේ මඤ්ඤොක තැඹුවන් පස්සේ ගොඩක් වෙලාවට ලිනමරීන් කියන සංයෝග උදාසීන වෙනවා. නමුත් අපි අර අත්හදා බැලීමක් විදිහටවත් ඒක කරන්න හොඳ නැහැ. මොකද මේක විශේෂයිත නිසා. ඉතින් ඒක නිසා තමයි ඉඟුරු සමහර ගොඩක් අය කෑමෙන් මේ වළකින එක. නමුත් ඉඟුරු ඉතාමත්ම වටිනා දෙයක්. මොකද මේකේ ගොඩක් දේවල් ඖෂධයක් විදිහට පාවිච්චි කරනවා. බඩේ අමාරු වලට අර මේ ආචාර්යතුමා කිව්වා වගේ. ඊළඟට ඉඟුරු මේ ෆ්ලේවර් එකක්. එහෙම නැත්නම් රසකාරකයක් විදිහට මේ භාවිත කරනවා. මොකද ගොඩක් ඔය මේ දැන් අපි පාවිච්චි කරන මේ මොනෝසෝඩියම් ග්ලූටමේට් නැත්නම් MSG වෙනුවට සුදු ලුණු සහ ඉඟුරු මිශ්‍රණයක් යොදාගෙන ස්වභාවිකව ගන්න පුළුවන් ආකාරයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඉඟුරු දැන් චීන හෝටල් වල ගොඩක් වෙලාවට භාවිත කරන්නේ ආහාර රස කර ගැනීමට ඉඟුරු. ඉතින් ඒක නිසා ඉඟුරු ඉතාමත්ම වැදගත් මේ සංයෝගයක්, මේ වැදගත් ආහාරයක්. ඉඟුරු ගොඩක් වෙලාවට මේ බාල කිරීමකට භාජනය කරන්න අමාරුයි. මොකද ඉඟුරු මේ වල සැර ගතිය මිනිසුන්ට හොඳට තීරෙනවා. ඒකට තීරණ එකක්. ඒක නිසා ඉඟුරු නම් මේ බාල කරා කියලා අපිට මෙතෙක් වාර්තා වෙලා නැහැ. ඒක නිසා මේ ඉඟුරු සම්බන්ධව ගැටලු මතුවෙලා නැහැ මේ වෙනකම්. මොකද අපි අනිත් එක තමයි ගෙවල් වල භාවිතා කරන ඉඟුරු කුඩු භාවිතා කිරීමක් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඉඟුරු අලයක් ගෙනියලා තමයි ගෙවල් වල මේ භාවිතා කරන්නේ. ඒක නිසා මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ඇත්තටම මේ ඉඟුරු දැන් අර ජින්ජර් බියර්, ජින්ජර් ඒල් ඒවට මේ ඉඟුරු භාවිතා කරනවා. මේක ඉතාමත්ම මේ ප්‍රචලිත ප්‍රසිද්ධ පිටරට පවා ප්‍රසිද්ධ මේ බීමක් වෙලා තියෙනවා මේ ඉඟුරු සහිත මේ පානය. ඊළඟට අපි කොත්තමල්ලි ගැන කතා කරා. කොත්තමල්ලි කොළ නිතරම භාවිතා කරනවා. මේ තායිලන්ත වගේ රටවල නිතරම කෑමට භාවිතා කරනවා. දැමුත් සුපර් මාකට් වල කොත්තමල්ලි කොළ තියෙනවා. කොත්තමල්ලි ගොඩක් වෙලාවට කරන්නේ මේක කිව්වහම මේ කරන්න පටන් ගයිද දන්නේ. කොත්තමල්ලි තම්බලා ඉවන රොඩු ටික ගෙනල්ලා හොඳ එකට කලවම් කරනවා. මේකේ හැබැයි මේක කරා කියලා අඳුරගන්න බැරි කමක් නැහැ. කොත්තමල්ලි අපිට නියඳියක් හම්බුනොත් එහෙම අපිට මේකේ තියෙන essential oils එහෙමත් නැත්නම් අත්‍යවශ්‍ය තෙල් වර්ග තියෙනවා. ඒ ප්‍රමාණය අනුව අපිට මේක එස්ටිමේට් කරන්න එහෙමත් නැත්නම් ගණනය කරන්න පුළුවන්. මේකට මේ යම්කිසි නිස්සාරණය කිරීමෙන් පසු මේ ඉතුරු වන කොත්තමල්ලි ප්‍රමාණයක් මේකට එකතු කරලා තියෙනවාද? එහෙමත් නැත්නම් නියමාකාරයෙන්ම තිබුණ කොත්තමල්ලිද කියලා. මෙතෙන්දි පොඩි ගැටලුවක් එන්නේ අර නොමේරු මේ නියමාකාරයට මේරීමට භාජනය වීමට පෙර කොත්තමල්ලි අස්වැන්න ගත්තොත් එහෙම චුට්ටක් මේ අර ඒ තෙල් වර්ග වල මේ අත්‍යවශ්‍ය තෙල් වර්ග නැත්නම් essential oils ප්‍රමාණය අඩු වීමක් වෙන්න පුළුවන්. ඒත් අර තරම් මේ වෙන නමුත් අපිට අඳුර ගන්න පුළුවන් මේ කොත්තමල්ලි යටයක් සාමාන්‍යයෙන් හපලා බලනකොට අර මේ නිස්සාරණයට භාජනය කරලා ඉතුරු දෙයක් දැම්මොත් අපිට මේ කොත්තමල්ලි යටේ හැපීමෙන් දැනගන්න පුළුවන් මේක මේ පාවිච්චි කරලා අයින් කරපු එකද නැත්නම් හොඳ කොත්තමල්ලි යටයක්ද කියන එක. ඒ වගේ අපිට අඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා කොත්තමල්ලි සම්බන්ධව. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. සමහර දේවල් තියෙනවා නේද ආචාර්යතුමා අඳුරගන්න බැරි දේවල්. දැන් සූදුරු මාදුරු කළුදුරු ගැන නොඑක් මතිමතාන්තර තිබුණා. සමහර දේවල් කලවම් කරනවා හොයාගන්න බෑ කියලා තිබුණා. අපිට හොයාගන්න ක්‍රමවේදයක් කොහොම හරි හදාගන්න. දැන් උදාහරණයක් විදිහට මේ වෛද්‍යතුමා හොඳට පැහැදිලි කරයි සතකුප්ප ගැන. තූදුරු වලට සතකුප්ප කලවම් කිරීම බොහොම ප්‍රචලිතව තිබුණා ඒ කාලේ. නමුත් අපි පියවි ඇසින් එහෙමත් නැත්නම් අපි අර විශාලනය කරන ලද කාච භාවිතා කරලා මේකට මේ සාම්පලේ කොටස් කීපයකට බෙදලා මේ කොටසක් අරගෙන සම්භාවිතාව වෙන කියන්නේ රැන්ඩම්ලි අහඹු ලෙස කොටස් කීපයක් අරගෙන ඒක තෝරලා අපි ප්‍රතිශතයක් විදිහට මේක හොයාගන්නවා සතකුප්ප කලවම් කළාද නැද්ද කියන එක. ඉතින් අපිට එහෙම අන්වීක්ෂ කියන්නේ මේ අපිට PVSින් හරි විශාලනය කරන ලද කාච මගින් බල්ලා වෙන් කරගන්න පුළුවන් ගතිය තියෙන. ඊට අමතරව මේ වගේ තියෙන විශේෂිත මේ රසායනික සංයෝග මේ සංයෝග ප්‍රමාණ මේක හැබැයි ඉතින් අර ඉතාමත් අධික වියදම් යන මේ පරිේෂණ. නමුත් මේවට විරුද්ධව කටයුතු කරනවා නම් අපිට ඉඳලා හිටලා හරි මේ පරීක්ෂණ වලට යන්න වෙනවා. ඒ වගේ අපිට මේ essential oils නැත්නම් අත්‍යවශ්‍ය මේ තෙල් වර්ග මේ ප්‍රමාණය හරියටම තියෙනවද නැත්නම් ඒවා මේ අර GC MS කියලා මේ උපකරණයක් තියෙනවා. ගෑස් ක්‍රොමැටෝග්‍රාෆ් මාස් ස්පෙක්ට්‍රොමෙට්‍රි කියන මේක භාවිත කරලා අපිට හොයාගන්න පුළුවන් අත්‍යවශ්‍ය මේ තෙල් වර්ග හරියටම මේ ප්‍රමාණ වලින් තියෙනවද කියන එක. දැන් අපි මේ රූපරාමයට අවධානය යොමු කරොත් එහෙම අපිට තේරෙනවා මේ වම්පස කෙළවරේ තියෙන්නේ මේ ආකාර දෙකකින් කියන්නේ ගම්මිරිස්සට
ගම්මිරිසට හොඳ ගම්මිරිසට තමයි පළවෙනි නලයේ තියෙන්නේ. යටට බහැලා තියෙන්නේ. යටට බහැලා තියෙන එක. දෙවෙනි නලයේ තියෙන්නේ පැපල්ලට කලවම් කරපු එක. ගස් ලැබෙට කලවම් කරාම මේ උඩට පාවෙන එක සිද්ධ වෙනවා. ඒකෙන් අපිට අඳුර ගන්න පුළුවන්. ඊට අමතරව මේකෙදිත් අපිට මේ ගම්මිරිසටේ සැපීමෙන් හොඳ මේ ගම්මිරිස් සැර අපි හොඳට අඳුරනවා. මේ සැපීමෙන් අපිට හොයාගන්න පුළුවන් මේ නරකයට කලවම් කරලාද කියලා සැක සහිතේව අරගෙන මේ බලලා. අනිත් එක තමයි ගම්මිරිස් වලට ගොඩක් වෙලාවට මේ වැක්ස් එකතු කරilla. නැත්නම් ඉටි වර්ග එකතු කිරීම කරනවා. ඒ මොකටද? ඒ කියන්නේ දිලිසෙන ගතිය ඇති කරන්න. නමුත් ඒක ඉතා සුළු ප්‍රමාණයෙන් කරන්න ඕන එකක් සමහරවිට අධික ප්‍රමාණවලින් කරනවා. ඊට අපි ඒකට ඒ වෙලාවට අපිට ඒක වෙන් කරලා නීති අනුකූලව මේ කටයුතු කරන්න සිද්ධ වෙනවා ගම්මිරිස් සම්බන්ධව. ඉතින් අර පැපොල්ලට තමයි ගොඩක් වෙලාවට මේක පැපොල්ලට තමයි මේක බාල කිරීමට භාවිතා කරන්නේ. ඊළඟට තියෙන නල දෙකේ තියෙන්නේ කහ කුඩු. ඇතර මේ හොඳ කහ කුඩු මේ පහළට බහැලා තියෙනවා. හොඳ එක. බාල කරපු එක දිය වෙලා තියෙනවා. මොකද පිටි වලට මිශ්‍ර වුණාම පිටි දිය වෙනවා මේ පිෂ්ඨයේ දිය වෙනවා ජලයේ. ඒ ගමන්ම මේ ඊට අදාළ වර්ණකයි කහයි දිය වෙලා මේ මෙන්න මේ මෙතනින් පෙන්නනවා. ඊළඟට දැන් මේ කහ කුඩුවට පස්සේ අපි මේ මීපැණි අඳුර ගන්න ක්‍රමයක් තියෙනවා. මීපැණි මේ හොඳ මීපැණි අඩියට බහිනවා. බහැලා තියෙනවා. මම හිතන්නේ ආයුර්වේදෙත් මේ ක්‍රමවේදකින් හොයාගන්නේ. බාල කරන ලද මීපැණි මෙහි වතුරේ ජලයේ දිය වෙනවා. ඒ වගේම මේ රසායනික පරීක්ෂණ වලින් මේකේ තියෙන ඩෙක්ස්ට්‍රෝස් ෆ්‍රක්ටෝස් රේෂියෝ කියලා එකක්. එතකොට ඒ අගේ ෆ්‍රක්ටෝස් අගේ වැඩි වෙන්න ඕනේ ඩෙක්ස්ට්‍රෝස් වලට වඩා හොඳ මීපැණි වල. ඒ කියන්නේ 100ත් 120ත් වගේ තමයි මේ හොඳ මීපැණි වල තියෙන අගේ වල දෙක ඒ කියන්නේ අනුපාතය. මේ පහළට බහැලා තියෙන හොඳ මීපැණි. හොඳ මීපැණි එක මේ තියෙන හොඳ මීපැණි එක පොයින්ටර් එකෙන් පෙන්වන්නේ. අනිත් එක මේ ඩිස්පර්ස් වෙලා එහෙමත් නැත්නම් හැමතැනම පැතිරලා දී වෙලා තියෙනවා. ඊළඟට මිරිස් කුඩු ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට මේ මැද හිටින්නේ මොකක්වත් මේ මිරිස් කුඩු ජලයට දාපුවාම මේ තියෙන්නේ දැන් හොඳ මිරිස් කුඩු සාම්පල් එකක් මේ අපි ජලයට දැම්මම ජලයේ සහිත නලයකට දාපුවාම පිහිටන ආකාරය ඊළඟට මේ නලයෙන් පෙන්වන්නේ බාල කරන ලද මිරිස් කුඩු කොහොමද මේ ජලයේ සහිත නලයකට දාපුවාම මේ පවතින්න කියන එක. මේ අනුව අපිට මේ ගෙදරදී වීදුරු භාජන දෙකක් අරගෙන මේ විදිහට අපිට අඳුර ගන්න පුළුවන් මේව බාල කරලාද නැද්ද කියන එක ගැන මේ සම්බන්ධව. ඊළඟට මීට අමතරව අපි මේ මීට වඩා සංකීර්ණ සංවේදී පරීක්ෂණ කරනවා රසායනාගාරවල මේව අඳුර ගන්න. ඒ නඩු පැවරීම කටයුතු සඳහා මේව භාවිත කරන්නේ මේ නමුත් ගෙදර දොර එදිනදා ජීවිතයේදී මේක භාවිතයෙන් අපිට දල අදහසක් ගන්න පුළුවන් මේවා බාල කරලාද නැද්ද කියන එක. අපි මිලදී ගන්නට පෙර, ඒ කියන්නේ වංචාවට අහු වෙන්න පෙර අපිට ඒකෙන් ගැලවෙන්න පුළුවන් මාර්ගයක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක ඉතාමත් වැදගත්. ඊළඟට ඔය දැන් ගම්මිරිස්සට එහෙම ගණදී ඇට ගනිද්දි චුට්ටක් ඔය එකක් දෙකක් හිමීට අරන් හපලා බලන්න. එතකොට මේ සැර තියෙනවා නම් මේ බැරි වෙලාවත් පැපොල් ඇටයක් හැපුණොත් අපි දන්නවා මේ සැර නැත්තම් මේක කලවම් කරලා කියලා. ඉතින් ඒ වගේ අපිට මේ එහෙම අඳුර ගන්න පුළුවන්. හොඳ බඩු සහ හොර බඩු හොයාගන්න විදි අපි දැනගෙන හොර බඩු කිය හොරෙන් ගෙනාවු ඒවා නෙමේ හොර වැඩ කරපුවා කලවම් කරලා නොඑක් දේවල් දාලා ප්‍රමාණය වැඩි කරගන්න පාට වැඩි කරගන්න කරපු හොර වැඩ අල්ලගන්න අපි ටිකක් දැනගන්න ඕනේ ටෙලිවිෂන් ඉස්කෝලෙන් අපි උගන්වනවා අපිත් එක තරහ වේ සමහරු ඒකට කරන්න දෙයක් නැහැ මහජන සුබසිද්ධිය උදෙසා අපි අපේ පාඩම් පාවිච්චි කරනවා ආයුර්වේද වෛද්‍යතුමා ඔව් ඇත්තටම මේ පහුගිය කාලේ කතා කරපු මාතෘකා එක්ක ඉඟුරු කොත්තමල්ලි තරම් කතා වෙච්ච වෙන බෙහෙත් දෙකක් නැතුව ඇති ඖෂධ දෙකක්. ඒ විතරක් නෙවෙයි. ඉඟුරු කොත්තමල්ලි කියන්නේ නිතරම අපේ එදිනෙදා භාවිතයේදී නිතරම හැදෙන ගත්ත හෙම්බිරිස්සාව. හෙම්බිරිස්සාව හැදෙනකොටම ඉඟුරු කොත්තමල්ලි තම්බලා අපි බිව්වා. මේ ඉඟුරු කොත්තමල්ලි වල තියෙන විශේෂත්වය තමයි අපේ ඇඟ ඇතුලේ රෝග වල වෘත්තිම ශක්තිය ඉහළනංවනවා. ඒ කරන්නේ සිරුරේ ආහාර දිරවීමේ ශක්තිය ඉහළනංවනවා. ඉඟුරු වලටත් කොත්තමල්ලටත් විශේෂ හැකියාවක් තියෙනවා අපේ ආහාර දිරවීමේ ශක්තිය ඉහළනංවන්න. ඒ විතරක් නෙවෙයි. අපේ ශ්වසන පද්ධතියේ ඒ බහැරෙන් එන විස බීජ වලට වෘත්තිම ශක්තිය ඉහළනංවීමේ විශේෂ හැකියාවක් ඉඟුරු කොත්තමල්ලි වලට තියෙනවා. මේ කොහොමත් මේ ඉඟුරු කොත්තමල්ලි භාවිතා කරනකොට කියන්නේ මේ ධාන්‍යක සුන්ටි දිවිතයි එක භාගයක්. කොත්තමල්ලි කොටස් 2යි ඉඟුරු කොටස් 1යි. ඒ අනුපාතය දාලා තමයි මේ අපි ඉඟුරු කොත්තමල්ලි ටික තම්බලා බොන්නේ. ඒ එක්කම කතා කරන්න ඕන දෙයක් තමයි ඉඟුරු හැම ගෙදරකම වා ගන්න ඕන ගහක්. අනිත් එක අපි මේ කතා කරා කොත්තමල්ලි අපි රටේ හදන්න පුළුවන්. දුරු හදන්න පුළුවන්. එදා එහෙනුල හැදුවා.
දුරු ගහක් සාමාන්‍ය මිනිහෙක් තරමට ලොකු වෙනවා. ඊට වඩා ලොකු වෙනවා. අතු පතර ගිහිල්ලා. ඒකම අබ පුංචි පැලෑටිය අබ හොඳට හේන් වල හරියනවා. මේ සියලුම මේ අපේ මේ කුළු බඩු බහුතරයක් අපේ රටේ හදන්න පුළුවන්. එදා හැදුවා. මම මේ කතා කරන්නේ එදිනෙදා ඕනම ගෙදරක තියාගන්න පුළුවන් මේ ඉඟුරු ගහ පැලේ ගැන. ඉඟුරු රසකාරකයක්. ඒ වගේම හොඳ පානයක්, හොඳ ඖෂධයක්, ඒකම අත් බෙහෙතක්. අපි ගත්තොත් කෙනෙකුට ගෙදර අවශ්‍ය නම් ඉඟුරු ටිකක් අරගෙන මේ හොඳ පානයක් හදාගන්න පුළුවන්. ඉඟුරු වල කීපයක් ගන්නවා, රටේ ඉඳි ටිකක් ගන්නවා, හීනයට කපනවා. දැන් හැමෝටම බ්ලෙන්ඩර් එහෙම තියෙනවා. ඔය බ්ලෙන්ඩර් එකට වතුර ටිකක් දාලා බ්ලෙන්ඩර් එකට දාලා ගත්තම හොඳ රසවත් ඉඟුරු පානයක් හදාගන්න පුළුවන්. ඔය අපි කෘත්‍රිම පාන හදන්න ඕනේ නෑ. ඒකට ඔබට අවශ්‍ය නම් මේ එන්සාලටයක් දෙයක් දාගන්න පුළුවන්. ඒ අවශ්‍යම නෑ. ඉඟුරුයි රට ඉඳි එකතු කරලා හොඳ රසවත් පානයක් හදාගන්න පුළුවන්. එතකොට මේ කොත්තමල්ලි ගත්තට පස්සේ මම කලින් මතක් කරා අර 3-5 කියන ගුලියේ ප්‍රධාන සංඝටක ගුලි 5න් 4ක් වෙනම තනිතරම හැදෙනවා. එක ගුලියක් හදනවා කොත්තමල්ලි. මේ කොත්තමල්ලි සූදුරු මාදුරු ගුලිය විශේෂයෙන්ම කොත්තමල්ලි 500කට සූදුරු 250ක් මාදුරු ග්‍රෑම් 50ක් එකතු කරාම මේ සංයුතිය හදාගන්න පුළුවන්. මාදුරු කියන්නේ පැන් රස එකක්. මාදුරු වැටේ පැන් රසයි. එතකොට මේ කොත්තමල්ලි විශේෂයෙන්ම අපි මේ යොදාගන්නේ මම කලින් උච්චෙව්වා අපේ ආහාර පරපචන ව්‍යුහාවේ ශක්තිය වැඩි කරගන්න. අපි ගත්තොත් කායම් හොද්දට කොත්තමල්ලි දානවමයි. තැඹුම් හොද්දට කොත්තමල්ලි දානවමයි. ඒක හෙම්බිරිසාවක් හැදුනොත් තම්බල බොනට අමතරව මේ කොත්තමල්ලි තම්බල වාෂ්පය අල්ලනවා. මේ වාෂ්පය ඇල්ලීමේ බලාපොරොත්තුව තමයි ශ්වසන මාර්ගයේ තියෙන ශ්ලේෂ්ම ස්තරය උත්තේජනය කිරීම. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ඉඟුරු කොත්තමල්ලි තම්බල වාෂ්පය ඇල්ලුවම අර පිටින් එන ප්‍රතිශ්‍යා විස බීජ විනාශ කිරීමේ හැකියාවක් තත්ත්වයක් ඒ අපේ ශරීරයට ලැබෙනවා. ඉතින් මේ අනුව කතා කරනකොට මේ ඉඟුරු කොත්තමල්ලි ඔය බාහිර මේ සාමාන්‍යයෙන් කෙනෙක් ගෙදර භාවිතා කරන විදිහ ඔය කිව්වේ. නමුත් ඖෂධ වශයෙන් ගත්තට පස්සේ ඊට එහා ගිය දෙයක්. අපි හිතමු අජීර්ණයක් වෙලා කෙනෙකුට තියෙනවා. එදිනෙදා ගෙදර අජීර්ණයක් කාට හරි. දැන් කෑම කෑවට පස්සේ අජීර්ණ හැදෙනවා. ඒ වගේ වෙලාවට ඉඟුරු ටිකක් හැබැයි ඉතින් ඕකට ඉරිවේරිය ගහකුත් හොයාගෙන තියෙන හරි වටිනවා. සමහර ගාවල ඉරිවේරියක් තියෙනවා. ඉඟුරු ටිකක් කොටලා ඉරිවේරියත් එක්ක කොටලා මේ වණ්ඩුවේ පොඩ්ඩක් තම්බලා මිරිකලා ඒකට සීනි මී පැන් ටිකක් දාලා දුන්නම ඒ බඩේ අමාරු අයින් කරගන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි තදබල ඔළුව හැක්කුම් හැදෙන වෙලාවට ඔය ඉඟුරු කෑල්ලකුයි හැම ගෙදරකම තියෙන සුදු ලුණු ටික ඒ දෙක කෙටුවා. තදබල ඔළුව හැක්කුමක් නම් මේකට මේ අබකුටියකුත් දැම්මා. දාලා විනාකරෙන් අඹරලා රෙදි කෑල්ලක ගාලා දෙකට නවලා බෙහෙත් ටික මැදි වෙන විදියට නලලේ තිබ්බම කිසිම වේදනානාශකකින් තොරව ඔළුව හැක්කුම සනීප කරගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන කාරණේ තමයි විනාඩි 10ක් යන කලින් අරක ඉවත් කරන්න ඕනේ. සමහර අයට තදබල ඔළුව හැක්කුම හැදුනම ඕකත් එක්කම නිින්ද යනවා. පසුදා බලනකොට ඔළුව නලල ගෙඩි ගහලා තියෙන්න පුළුවන්. ඒක නිසා මතක තියාගන්න ඕනේ විනාඩි 10ක් ඇතුළත ඉවත් කරන්න. ඉතින් මේ වගේ ඇත්තටම ಗುಣ දෙන ශාකයක් තමයි මේ ඉඟුරු ගහ. ඒක නිසා හැම ගෙදරකම හැම ගෙවත් එක මම කිව්වා මේ පැල 30කට ආසන සංඛ්‍යාවක් මම බලලා තියෙනවා අධ්‍යයනය කරලා තියෙනවා ගෙදරක අනිවාර්යෙන් තිබිය යුතු ශාක. ඒන් එකක් තමයි අපි අර කලින් කතා කර කහ ගැන. ඊළඟට අපි දැන් මේ කතා කරපු මේ ඉඟුරු ගහ අත්‍යවශ්‍යයි. මොකද ක්ෂණිකවම කඩේට යන්න ඕනෙත් නැහැ හිසක් මලු කරගන්න. අනිත් එක අජීර්ණයකදී එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ ගහ තියෙනවා නම් ගත්තා මේ අල කැල්ල කඩා ගත්තා. අනිත් කැල්ල එහෙම හිටෙව්වා. අපි අවශ්‍යතාවට යොදා ගන්න පුළුවන්. අනෙක මතක තියාගන්න ඕන ඉඟුරු ප්‍රභේද කීපයක් තියෙනවා. දැන් අපි සිංහරාජ වගේ තැනකට ගියොත් මේ ඉඟුරු අලේ මේ වගේ අලේ එන්නේ නැහැ. කැලේ තියෙන ඉඟුරු වල. ගහක් තියෙනවා. හීනි දණ්ඩක් විතරයි තියෙන්නේ. එතකොට අපේ තියෙනවා දැන් වගා කරන ඉඟුරු මේ වගේ මේ ලොකු අල. ඇත්තටම මේ බෙහෙතට ගන්න බෙහෙත් ඉඟුරු කියන එක සිහින්නල. මීට වඩා ටිකක් මහත සිහින්නල. මීට වඩා හොඳට හැදුනොත් මීට වඩා තව ඕන දෙගුණයක් මහත් වේවි. ඊට වඩා නැහැ. ඒක තමයි අපි භාවිතයට ගන්න වෙද ඉඟුරු. මේ වෙද ඉඟුරුත් අපේ පරිසරයේ තියෙනවා. අපට පුළුවන් හැම ගෙදරකම මේ ඉඟුරු මේ ටික වගා කරගත්තම අපි තේ බොන එකට
සාමාන්‍ය ඉඟුරු ටිකක් පොත්ත මේ කෑල්ලක් කපලා දානවා. කොටලා ඉස්ම ටිකක් දාන මොනතරම් රසවත්ද? ඉඟුරු ප්ලේන්ටිය. ඉඟුරු ප්ලේන්ටියක්. අනික තමා මේ කුඩා දරුවගේ ඉඳලා අපි හිතමු සමහර දරුවන්ට එලකිරි බීව්වම සෙම හැදෙනවා කියනවා. ඉතින් ඔය සෙම හැදෙනවා නම් කරන්න තියෙන්නේ ඒ එලකිරි ටිකට ඉඟුරු ටිකක් අරගෙන පෙත්තක් දෙකක් අරගෙන ඉඟුරු එලකිරි ටික උණු කරනකොට ඉඟුරු පෙති දෙකක් දාලා උණු කරනවා. ඔබ ඔය බලාපොරොත්තු හිතන සෙම වැඩි වීම අසාත්ම වීම සිදු වෙන්නේ නැහැ. අසාත්මතාවයන් ඒ කියන්නේ ඇලර්ජික් වැළැක්වීමේ හැකියාවත් මේ ඉඟුරු කහ වලට තියෙනවා. එතකොට ඉඟුරු කහ ඇත්තටම හැම ගෙදරකම වවාගෙන නිතර රැක බලා ගන්න ඕන ගස් දෙකක්. හොඳයි. ඔබ අබ ගැන සඳහන් කළා. සමහරු නම් මේවා අබමල් රේණුවකටවත් ගණන් ගන්නේ නැහැ. අබ ගැන කොයිතරම් කතා තියෙනවද? ටෙලිවිෂන් ඉස්කෝලෙන් වෙනම පාඩමක් කරන්න ඕන අබ ගැන. සමහරු සුදු ලුණු පොඩි කොන්නවන්නේ. සුදු ලුණු ගැන වෙනම පාඩමක් කරන්න පුළුවන්. රතු ලුණු ගැන වෙනම පාඩමක් කරන්න පුළුවන්. ඉතින් අද කාල වේලාව මදි. අපි ඊළඟ වැඩසටහනෙත් කතා කරනවා රස විද්‍යාව, වස විද්‍යාව සහ ආහාර පිළිබඳව.